ICT විෂය යටතේ SQL භාවිතයේ දෙවැනි කොටස තමයි අද කතා කරන්නේ. ඒ කොටසෙන් අපි කතා කරන්න යන්නේ SQL වල තියෙන DDL සහ DML commands දෙකෙන් DML කොටස. එතකොට අපි දන්නවා DML කොටසට අයත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා දත්ත සමුදාය හැසිරවීමේ භාෂාවට අයිති වෙන්නේ database එකක් හැදුවට පස්සේ ඒ database එකේ දත්ත වලට කරන වෙනස්කම් සහ දත්ත හැසිරවීමට අදාළ විධානයන් භාවිතය. එතකොට ඒ යටතේ command හතරක් අපි පාවිච්චි කරනවා. insert, select, delete සහ update. insert කියලා කියන්නේ අපි database එක හදලා වගුවක් නිර්මාණය කරාට පස්සේ ඒ වගුවට දත්ත ඇතුල් කරන එක. select යටතේ අපි භාවිතා කරන්නේ database එකට ඇතුල් කළ දත්ත අපිට අවශ්‍ය කොන්දේසි යටතේ තෝරා ගැනීම. දත්ත මකා දැමීම යටතට වගුවක තියෙන records නැත්නම් අපි කියනවා වගුවක තියෙන දත්ත මකා දැමීම අයිති වෙනවා. සහ අපිට අවශ්‍ය පරිදි වගුවක තියෙන දත්ත වෙනස් කරනවා නම් අපි භාවිතා කරන command එක වෙන්නේ update command එක. මේ commands අපිට run කරලා බලන්න පුළුවන්. ඒ සඳහා මම මේ ආදර්ශ වගුව විදිහට භාවිතා කරන්නේ teacher කියලා table එකක්. මේ teacher table එකේ තියෙනවා teacher ගේ අංකය TID, නම, T-name, වයස age සහ teacher උගන්වන පන්තිය, class සහ ලිපිනය. එතකොට මේ table එක අපි මුලින්ම database එකේ නිර්මාණය කරගන්න ඕනේ. ඒ සඳහා අපි කලින් ඉගෙන ගත්තු create table, create database, use කියන commands ටික භාවිතා කරන්න පුළුවන්. මම මේ වෙනකොට මේ commands භාවිතා කරලා database එක සහ අදාළ teacher වගුව නිර්මාණය කරලා ඉවරයි. ඒ වගුවට දත්ත දැමීම නැත්නම් අපි කියනවා insert command එක තමයි මම මුලින්ම apply කරලා බලන්න යන්නේ. අපි නිර්මාණය කරගෙන තියෙන වගුවට data දාන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනම අපේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ MCQ සහ රචනා කොටසේ අහලා තියෙනවා. ඒ නිසා මේ commands තුනම ගැන දැනුවත් වෙන එක වැදගත්. ඒකෙන් අපි දන්නවා පළවෙනි command එක තමයි ගොඩක් common පාවිච්චි කරන command එක සහ ඒ command එක දැන් අපිට ලියන්න දුන්නොත් එහෙම ඒ command එක භාවිතා කරලා ලියන්න දැනගත්තාම ඇති. නමුත් MCQ ප්‍රශ්නවලදී නැත්නම් රචනා කොටසේ ප්‍රශ්නවලදී ප්‍රශ්නයක් ආවොත් එයාලා දුන්නොත් ඒ command එක තේරුම් ගැනීම සඳහා අනිත් දෙක ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අපේ table එක create වෙලා තියෙන්නේ. මට ඕනනම් command එක තියෙද කියලා බලන්න පුළුවන් DESC යටතේ teacher table එක විස්තර බලා ගත්තාම අපිට table එක create වෙලා තියෙන විදිහ බලා ගන්න පුළුවන්. එතකොට අදාළ columns සහිතව මේ වගුව නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපේ වගුව. ඊළඟට දැන් මම කරන්න යන්නේ මේ වගුවට ඉස්සෙල්ලාම data එකක් දාන්න. ඒකට අපි භාවිතා කරන්නේ මම පළවෙනි method එක මුලින්ම insert command එක. insert command එක යටතේ insert into ඊට පස්සේ අපි දෙන්නේ වගුවේ නම insert into values යටතේ සඳහන් කරන්න ඕනේ අපි ලබා දෙන දත්තය. එතකොට අපේ වගුවේ විදිහට පළවෙනි data එක වෙන්නේ 101 මාලා වයස 28යි C1 පන්තිය සහ ලිපිනය පානදුර. මේ data එක add කරනකොට අපි වගුව කලින් නිර්මාණය කරපු දත්ත වර්ග අනුව තමයි අගයන් ලබා දෙන්න ඕනේ. උදාහරණ විදිහට අපි වගුව හදනකොට integer, වාචා සහ වෙනත් දත්ත වර්ග භාවිතා කරා නම් ඒ දත්ත වර්ග වලට අනුව තමයි අපි insert command එකේ අගයන් ඇතුළු කරන්න ඕනේ.
එතෙන්දි මතක තියාගන්න ඕන දේ තමයි ඉන්ටිජර් අගයන් සඳහා අපි දෙපැත්තෙන් කොටේෂන්ස් නැත්නම් අපි කියනවා අර දෙපැත්තෙන් අපි දාන්නේ උද්ෘත යොදන්නේ නැහැ. වාචා හෝ ඡාදත්ත සඳහා අපි සිංගල් කෝට්ස් දාන්න ඕනේ. මෙතෙන්දි මතක තියාගන්න අපි කොයි වෙලාවකවත් ඩබල් කෝට්ස් යූස් කරන්නේ නැහැ. ඩබල් කෝට් එක පාවිච්චි කරන්නේ අපි HTML සහ Python වල SQL වලදී ස්ටෑන්ඩඩ් SQL ස්ටේට්මන්ට් එකක භාවිතා වෙන්නේ සිංගල් කොටේෂන්. ඒ නිසා වාචා චා සහ ඩේට් කියන දත්ත වර්ගයේ ලියනකොට අපි කොටේෂන් භාවිතා කරනවා සිංගල් කොටේෂන්. එතකොට කමාන්ඩ් එක නිවැරදි නම් මේ පළවෙනි දත්තය අපේ වගුවට ඇතුළත් වෙනවා. දැන් අපිට මේ ඩේටා එක ඉන්සර්ට් වුණාද කියලා බලන්න පුළුවන්. ඒකට භාවිතා කරන මේ select command එක මම තාම කතා කරේ නැහැ. දැනට අපි බලමු කොහොමද ඒක data ගන්න එක කරන්න කියලා. select all from teacher. එතකොට teacher වගුවේ දැනට අපි ඇතුළත් කරපු එකම දත්තය අඩංගු වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි insert into command එකම තමයි මෙතන තිබුණා වගේම වෙනසකට තියෙන්නේ teacher කියන වගුවේ නම දුන්නට පස්සේ අදාළ කොලම්ස් ටික නැත්නම් අපේ වගුවේ ඇතුළත් වෙන සියලුම තීරු ටික පිළිවෙලින් අපි වරහන් තුල ලබා දෙන්න ඕනේ. වෙන කිසිම වෙනසක් නැහැ. මම 125 කියන මෙතන මේ තියෙන පස්වෙනි දත්තය මම ඇතුල් කරනවා. එතකොට ඒ අදාළ විදිහට කොටේෂන් යොදලා නිවැරදිව ලියන්න ඕනේ. ඒත් එක්කම අපේ කොලම් නේම්ස් ටික TID, TNAME, age, class සහ address කියන කොලම්ස් ටික අපි ලබා දෙනවා වරහන් තුල. ඒක තමයි අපේ දෙවනි මෙතඩ් එක. එතකොට මම දැන් දෙවනි මෙතඩ් එක පාවිච්චි කරලා data එක insert කරා. වැරද්දක් නැති නිසා අපේ data එක add වෙනවා. මට පුළුවන් select command එක හරහා මම ඇතුළත් කරපු දත්ත නිවැරදිව තියනවද කියලා බලන්න. එතකොට දෙවනි මෙතඩ් එකත් නිවැරදි නිසා දැනට දත්ත දෙකක් වගුවට ඇතුල් වෙලා තියෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි වගුවේ නම ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් set විධානය. අපි කියන set command එක කියලා. set කියන command එක භාවිතා කරලා අගයන් ටික පිළිවෙලින් කොලම් එකේ නම සමග ලබා දෙන්න. උදාහරණයක් විදිහට මෙතන දීලා තිනවා මම 126 කියන දත්තය TID සමාන 126 teacher name Rosa age 38යි ඒ විදිහට data එක කොලම් එකෙන් කොලම් එකට ලබා දෙනවා. මේ ක්‍රමයේ එක වාසියක් තියෙනවා. දැන් කලින් ක්‍රම දෙකේදීම අපි දත්ත ලබා දෙන්න ඕනේ අපේ වගුවේ තියෙන කොලම්ස් පිළිවෙලට. නමුත් method 3 භාවිතා කරනකොට අපිට ඒ ගැටලුව නැහැ. අපිට අවශ්‍ය නම් ටීචර්ගේ අංකය දුන්නාට පස්සේ වයස නම අපි කැමති පිළිවෙලකට data දෙන්න පුළුවන්. ඒකට හේතුව අපි කොලම් එකේ නම සමග දත්තය ලබා දෙන නිසා නිවැරදිව වගුවට ඇතුළත් වෙනවා. දැන් මෙතන උදාහරණයේදී මම ඒක පිළිවෙලින් ලබා දුන්නත් ඕගොල්ලන්ට ඕනේ නම් මේ ඕඩර් එක වෙනස් කරලා දීලා චෙක් කරලා බලන්න පුළුවන්. මම තුන්වෙනි විධානයේ යටතේ තියෙන data එකත් වගුවට ඇතුල් කරනවා. එතකොට ඒ data එකත් දැන් වගුවේ තියෙනවා. අපිට බලන්න පුළුවන් දැන් තුන්වෙනි data එකත් වගුවට ඇතුල් වෙලා තියෙනවා. එතකොට මේ වගේ දත්ත අපි හිතමු database එකක් කියන්නේ ලොකු දත්ත, ඉතා විශාල දත්ත එකතුවක්. සමහර විට රෙකෝඩ් දහස් ගාණක් තියෙනවා. ලක්ෂ ගාණක් රෙකෝඩ්ස් තියෙන database තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපි මෙහෙම එකෙන් එක commands දීලාද database එකට දත්ත දාන්නේ කියලා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපේ command එකේ කිසිම error එකක් නැත්තම්, වැරැද්දක් නැත්තම් අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි මේ data සියල්ලම අපි පිළිවෙලින් type කරගන්නවා text editor එකක. text editor එකක් කියලා කියන්නේ අපි හිතමු notepad, wordpad එක, notepad++ කියන ඕනම software එකක තියෙනවා text editors නැත්නම් සරලව දත්ත type කරන්න පුළුවන් software තියෙනවා. ඒ software එකක් භාවිතා කරලා අවශ්‍ය දත්ත පිළිවෙලින් records කීයක් තිබුණත් කමක් නැහැ. මෙහෙම type කරලා පිළිවෙලට ඒ ටික copy කරලා අරගෙන අපේ database එකේ
අදාළ SQL commands run කරන තැන copy paste කරා නම් ඒ columns ටික ඒ data ටික ඔක්කොම run වෙනවා. දැන් මේ ඒ විදිහට මම data 3ක් තව දාගත්තා. ඒ තුනේම වැරද්දක් මුකුත් නැති නිසා data තුනම add වෙලා තියෙන්නේ අපේ database එකට. මට පුළුවන් දැන් ආපහු select command එක භාවිතා කරලා මේ දත්ත ලබා ගන්න. අපි පස්සේ අපි මේ select command එක මේ වීඩියෝ එකේ අන්තිමට මම කතා කරනවා. select all from teacher. එතකොට අපි නිර්මාණය කරන්න හිතාගත්තු වගුව දැන් database එකේ හැදිලා ඒ අදාළ දත්ත ටික ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට අපි කතා කරන්නේ DML command යටතේ පළවෙනි එක තමයි insert command එක. එතකොට database එකට insert command එක භාවිතා කරලා ක්‍රම 3කට වගුවක් නිර්මාණය කරලා දත්ත දාන විදිහ තමයි දැන් අපි බැලුවේ. database එකක් හැදුවට පස්සේ database එකට insert command එක යටතේ දත්ත දානවා විතරක් නෙමෙයි අපිට පුළුවන් delete, update, select කියන commands භාවිතා කරලා අපිට අවශ්‍ය විදිහට මේ database එක ඇතුලේ තෝරා ගැනීම සිද්ධ කරන්න. පළවෙනි command එක විදිහට මම ගන්නවා delete command එක. මේකදී අපිට පුළුවන් අවශ්‍ය නම් අදාළ කොන්දේසියකට අනුව අපිට අවශ්‍ය නැති දත්තයක් තියෙනවා නම් මකා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී උදාහරණයක් විදිහට මම පාවිච්චි කරනවා අංකය 123 වන ටීචර් database එකෙන් මකන්න. නම රාජා වන ටීචර්ගේ රෙකෝඩ් එක මකන්න. ලේසියෙන් අපිට command එක ලියන්න පුළුවන්. ලියන විදිහ තමයි delete ඊට පස්සේ අපි from කියන වචනේත් එක අපි කියන්නේ from කියන්නේ keyword එකක්. from කියන එකත් එක්ක තමයි ලබා දෙන්නේ වගුවේ නම. එතකොට delete from teacher. delete කරන්න teacher වගුවෙන් where කියන වචනය භාවිතා කරලා අපි where එක ගන්නේ මොන හරි කොන්දේසියක් සඳහන් කරන්න. අපි ඒකට කියනවා where clause එක කියලා. ඒ කියන්නේ where යටතේ අපිට අවශ්‍ය කොන්දේසි ලබා දෙන්න පුළුවන්. දැන් මෙතන විදිහට delete from teacher ඒ කියන්නේ teacher වගුවෙන් මකන්න අංකය 123 වන teacher. එතකොට අපේ command එක ලබා දෙන්නේ where කියන වචනේත් එක්ක. නැත්නම් where කියන keyword එකත් එක්ක. අපි බලමු මේක run කරලා delete from teacher. දැන් මේ ටීචර්ගේ වගුවේ 123 කියන ටීචර් ඉන්නවා නේද? 123 කියන්නේ නීලා කියන ටීචර්. අපි බලමු දැන් ඒ ටීචර්ගේ විස්තර මකලා දාන්න. delete from teacher where TID 123. අපිට පුළුවන් දැන් ඇත්තටම මේ කියපු වෙනස්කම වුණාද කියලා බලන්න table එක access කරලා. select all from teacher කියලා ගත්තාම දැන් පේනවා ඇති 123 කියන data එක වගුවේ නැහැ. ඒක මැකිලා. නේද? අපේ command එක හරි. ඔය විදිහට where එක භාවිතා කරලා අපිට කැමති විදිහට දත්ත මකන්න ඕනේ කොන්දේසිය ලබා දෙන්න පුළුවන්. දැන් මෙතනදී මම මැකුවේ අංකය 123 වෙන ටීචර්. අපි හිතමු මට මකන්න ඕනේ නම රෝසා කියන ටීචර් නැත්නම් නම රීටා වන ටීචර්. එතකොට command එක ලියන්නේ මෙහෙමයි delete ඊළඟ line එකට ලියන්න වගුවේ නම delete from teacher where දැන් අපි දෙන්නේ නමනේ. එතකොට මෙතනදී නම කියන්නේ t name. හැම වෙලේම column name එක හරියට දෙන්න ඕනේ. t name සමානයි රීටා. රීටා කියන ටීචර් මකන්න. කලින් කිව්වේ 123 TID වන ටීචර් මකන්න. නේද? එහෙම ලබා දෙන්න පුළුවන්. හරි. අපිට ආපහු පුළුවන් select එකෙන් බලන්න දැන් රීටා කියන ටීචර් වගුවේ නැහැ. ඔය විදිහට අපිට දත්ත මකලා දාන්න පුළුවන්. මෙතෙන්දී කොන්දේසි එකක් නෙමෙයි අවශ්‍ය නම් කොන්දේසි කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. දැන් හිතන්න අපිට කියනවා පානදුර සිට පැමිණෙන සහ පන්තිය C1 වන ටීචර් මකන්න. කොන්දේසි එකට වඩා වැඩි. පානදුර ඉඳලා එන්නත් ඕනේ. පන්තිය C1 වෙන්නත් ඕනේ. කන්ඩිෂන් දෙකම නේද? ලොජිකල් ඇන්ඩ් එකක්.
ඊට අමතරව තව වෙන්න පුළුවන් හෝ කියන කමාන්ඩ් එක කළුතර සිට හෝ පානදුර සිට පැමිණෙන හෝ පන්තිය C1 වන ටීචර් මකන්න. මෙතෙන්දී ඇත්තටම කමාන්ඩ්ස් දෙකක් ඇන්ඩ් එකේදී මේ ඇඩ්‍රස් සහ ක්ලාස් කියන දෙකම යටතේ තියෙන කන්ඩිෂන්ස් දෙකම සමාන කන්ඩිෂන්ස් දෙකම සත්‍ය වුණොත් තමයි මේ කමාන්ඩ් එක හරියන්නේ. එතකොට මෙතනදී භාවිතා වෙන්නේ ලොජිකල් ඇන්ඩ් එකක්. මේක කැපිටල් සිම්පල් ලියන්න පුළුවන්. අපිට ලේසියෙන් මතක තියාගන්න ඕන නම් කැපිටල් වලින් ලියන්නත් පුළුවන්. මෙතෙන්දී අර ලොජිකල් ඇන්ඩ් සහ ඔයකේදී සිද්ධ වෙන දේ තමයි වෙන්නේ. පළවෙනි කමාන්ඩ් එකේ විදිහට පානදුර සහ පන්තිය C1, දෙවෙනි කමාන්ඩ් එකේ විදිහට පානදුර හෝ C1. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙතන මේ කමාන්ඩ් එකෙන් වැඩි රෙකෝඩ්ස් ප්‍රමාණයක් මැකිලා යනවා. ඒකට හේතුව හෝ කියන ලොජිකල් කමාන්ඩ් එක නිසා වැඩි දත්ත ප්‍රමාණයක් තෝරා ගැනීමනවා. අපි බලමු එක කමාන්ඩ් එකක් අරගෙන රන් කරලා delete from teacher address පානදුර සහ class එක C1. එතකොට දැන් මෙතන ඔයගලන්ට පේනවා C1 පානදුර වෙන ටීචර්ලා එක්කෙනා ඉන්නේ. මේ ටීචර්ව මැකිලා යන්නේ නැහැ. ඒකට හේතුව ඒ ටීචර් එන්නේ පානදුර ඉඳලා. උනාට class එක C2 නේද? එතකොට අපි ඔතනින් දැන් මැකිලා ඇත්තේ එක data එකයි. ඒ data එක ඉවත් වෙලා තියෙනවා. අපි දැන් මෙතනට ගැලපෙන විදිහට කමාන්ඩ් එකක් ලිව්වොත් අපි හිතමු මෙහෙම. හොරණ සිට පැමිණෙන සහ නැත්නම් පන්තිය D1 වන හෝ පානදුර සිට පැමිණෙන ටීචර් මකන්න කිව්වොත් D1 සිට පැමිණෙන හින්දා මේ බාලා සහ රෝසා කියන ටීචර්ලා දෙන්න මැකෙනවා. පානදුර සිට කියන එකත් එන හින්දා මේ ටීචර්වත් මැකිලා ඔක්කොම data ටික මැකෙනවා. අපි බලමු එකත් ලියලා delete from teacher where මම දැන් use කරන්න යන්නේ O command එක where class equal D1 O දැන් n දුන්නොත් කවුරුත් මැකෙන්නේ නැහැ. පානදුර ඉඳන් සහ D1 සිට කියලා දෙන්නම් වෙන කවුරුත් මෙතන නැහැ. ඒ නිසා මම හෝ කියන command එක දෙනවා. where class මෙතන space එකක් එන්න ඕනේ. where class D1 O address equal පානදුර. මෙතෙන්දිත් මතක තියාගන්න අපි අර වාචා data එකක් පාවිච්චි කරනවා නම් single quotation භාවිතා කරන්න ඕනේ. දැන් මෙතන query එක okay 3 rows affected. ඒ කියන්නේ මේ අපේ කොන්දේසි වලට අනුව මේ columns මේ records 3ම මැකෙනවා. දැන් මම select කරලා බැලුවොත් ඔයගලන්ට පේන වෙති මේ වගුවේ තියෙන ඔක්කොම data ටික දැන් මැකිලා ගිහිල්ලා data නැහැ. empty set එකක් තියෙන්නේ. එහෙනම් n සහ o භාවිතා කරනකොට අපි ඒක කල්පනාකාරීව පාවිච්චි කරන්න ඕනේ. අපි ලබා දෙන command එක සහ අපි ලබා දෙන කොන්දේසි අනුව දත්ත මැකිලා යන්න පුළුවන්. දැන් මගේ වගුවේ කිසිම data එකක් නැහැ. මම විවිධ හේතු හින්දා ඔක්කොම ටික මකලා දැම්මා. ඒ නිසා මම ආපහු insert command එක පාවිච්චි කරලා වගුවට data ටිකක් දාගන්නවා. එහෙම නැත්නම් මට දැන් මෙතනින් එහාට commands run කරන්න විදිහක් නැති නිසා මම data 3ක් ආපහු දාගත්තා. දැන් මගේ වගුවේ පේලි 3ක් තියෙනවා. මෙතෙන්දී delete command එක භාවිතා කරනකොට මතක තියාගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මෙන්න මේක. මේක එක අවුරුද්දක මට මතක විදිහට 2018 වගේ අවුරුද්දේ MCQ ප්‍රශ්නයකත් මේක අහලා තිබ්බා එක තනිකර ප්‍රශ්නයක් විදිහට. මෙන්න මේ command එක හරි වැදගත්. බලන්න මෙතන තියෙනවා delete command එක delete from teacher. delete කරන්න teacher ගේ වගුවෙන්. ඕගලන්ට පේන වෙති මෙතන කියලා නැහැ කාවද මකන්න ඕනේ. කොයි data එකද මකන්න ඕනේ කියන කොන්දේසිය මේකේ සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ මෙතන ඊළඟ line එකේ ලියන්න ඕනේ where condition එක මේකට දාලා නැහැ. එතකොට සිද්ධ වෙන දේ තමයි
කන්ඩිෂන් එකක් නැති නිසා පරීක්ෂා කරන්න වගුවේ තියෙන data ඔක්කොම මැකෙනවා. අපෙන් මේ කමාන්ඩ් එක දීලා ඇහුවොත් මොකද්ද මේ කමාන්ඩ් එක රන් කරපුවාම වෙන්නේ කියලා delete from teacher. ඔන්න where clause එක නැති delete command එකක්. මේක රන් කරනකොට සිද්ධ වෙන දේ තමයි සියලුම දත්ත මැකිලා යනවා. උදාහරණයක් විදිහට මෙතන දැනට මගේ වගුවේ data 3ක් තියෙනවා. මම මේ වගුව මේ command එක රන් කරොත් ඒකේ data සියල්ලම මැකිලා select කරොත් එහෙම සියලුම දත්ත මැකී ගිහින්. ඒ නිසා හොඳට මතක තියාගන්න delete command එක භාවිතා කරනකොට සහ මේකම සිද්ධ වෙනවා update command එකේදීත් ඒ command දෙකම භාවිතා කරනකොට වැදගත්ම දේ තමයි where condition එක අත්‍යවශ්‍යයි. අපිට සියලුම දත්ත මකන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ මේ command එක දාන්න පුළුවන්. හැබැයි කොන්දේසියක් හරහා මැකීමක් සිද්ධ කරනවා නම් අපි ඒ කොන්දේසිය ලබා දෙන්න ඕනේ. මේ විදිහටම අපිට පුළුවන් where update command එක භාවිතා කරන්න. දැන් delete එකේදී සිද්ධ වුණේ data මැකිලා යන එක. දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ අපේ වගුවේ තියෙන data එකක් update වෙන එක. ආපහු මම data 3ක් දාගන්නවා. එහෙම නැත්නම් මට මේ commands run කරන්න data නැති නිසා මගේ වගුවේ දැනට data 3ක් තියෙනවා. මම දැන් අප්ඩේට් එකක් කරන්නයි හදන්නේ. මේකේ කියන විදිහට අපි තුමු උදාහරණයක් තියෙනවා. ටීචර් වගුව අප්ඩේට් කරලා ටීචර්ගේ වයස 28 ලෙස වෙනස් කරන්න. අප්ඩේට් ටීචර් set age 28. කාගේද කියලා කන්ඩිෂන් එක දෙන්නේ මෙතන where ටීචර් ID සමානයි 124. ටීචර්ගේ අංකය 124 වන ටීචර්ගේ වයස 28 ලෙස වෙනස් කරන්න. අපි බලමු 124 ටීචර්ගේ දැනට තියෙන වයස 25 ඒක 28 කරන්න කියලා කියන්නේ. කමාන්ඩ් එක තමයි update teacher set age. වයස සෙට් කරන්න අපි තුමු 30 කියලා. set age 30. දැන් කන්ඩිෂන් එක where TID සමානයි 124. හරි අපිට අවශ්‍ය අංකයක් ලබා දුන්නාම ඒ data එක අප්ඩේට් වෙනවා. එයා කියනවා එක row එකක් match වෙනවා ඒ change එක සිද්ධ කරා කියලා. අපිට පුළුවන් select command එක භාවිතා කරලා ඔය කියන ඇත්තම වෙනස සිද්ධ වුණාද කියලා බලන්න. මෙතන කලින් තිබුණේ රාජා කියලා ටීචර්ගේ වයස 25. දැන් ඒක 30 කියලා වෙනස් වුණා. මේ විදිහට ඕනම අප්ඩේට් එකක් කරන්න පුළුවන්. කමාන්ඩ් එක තමයි අප්ඩේට්. ඊට පස්සේ දෙවෙනි ලයින් එකේ අප්ඩේට් කමාන්ඩ් එකත් එක්ක ලියන කීවර්ඩ් එක තමයි set. set යටතේ අපි ලබා දෙන්නේ අපේ වෙනස්කම සිද්ධ වෙන අගය. අපි හිතමුකෝ last name එක පෙරේරා නම් අපි කියනවා update teacher set last name පෙරේරා කියලා ටීචර්ගේ අංකය. හරි අපිට දෙන කන්ඩිෂන් එක දාන්න පුළුවන්. මේ හැම එකකටම උදාහරණ සහිත තව පාඩමක් තියෙනවා. ඒක ඊළඟ ප්ලේලිස්ට් එකේ තියෙනවා. එතකොට ඒ උදාහරණ වලින් තව මේක තේරුම් ගන්න. මෙතෙන්දී අප්ඩේට් එකේ තියෙන වැදගත්ම දේ තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හේතුව අප්ඩේට් එකෙත් අපි කොන්දේසියක් ලබා දුන්නේ නැත්නම් සිද්ධ වෙන දේ තමයි සියලුම දත්ත අර කලින් මැකිලා ගියා වගේ සියලුම දත්ත දැන් අප්ඩේට් වෙනවා. උදාහරණයක් විදිහට අපි එකක් කරලා බලමු. මම ලියනවා අප්ඩේට්. දැන් අපි තුමු අපේ වගුවේ 3 දෙනෙක් ඉන්නවා ටීචර්ලා නේද? අප්ඩේට් ටීචර් set මගේ අතින් විතර එන්ටර් වුණා කමක් නැහැ. set අපි හිතමු address. set address equal Colombo. දැන් මට ඕනේ ටීචර් වගුව අප්ඩේට් කරලා කවුරු හරි එක ටීචර්ගේ address එක කොළඹ කියලා set කරන්න.
නමුත් මට වෙයා එක දෙන්න දැන් අමතක වෙලා. එහෙම දුන්නාම එයා සියලුම දත්ත අප්ඩේට් කරලා ඔක්කොම ටීචර්ලාගේ ඇඩ්‍රස් එක කොළඹ විදියට සෙට් කරනවා. දැන් ඔක්කොම ටීචර්ලාගේ දත්ත වෙනස් වෙලා කොළඹ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න අප්ඩේට් සහ ඩිලීට් කමාන්ඩ් එකේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. සහ අපිට විභාගෙට MCQ ප්‍රශ්නවල අපි නොදැනුවත්වම වගේ මේ වගේ ස්ටේට්මන්ට් එකක් තිබුණොත් අපි කල්පනාවෙන් බලන්න ඕනේ මේ අදාළ කමාන්ඩ් එකෙන් සිලෙක්ට් වෙන්නේ නැත්නම් ඩිලීට් වෙන්නේ මොන දත්තද කියන එක අපි බලන්න ඕනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන කමාන්ඩ් එක සිලෙක්ට් එක ඊට කලින් පොඩි දෙයක් තියෙනවා තව මෙතනින් මතක තියාගන්න ඕනේ. ඒ තමයි අපි වගුවකින් දත්ත ගන්නකොට මකනකොට සහ අප්ඩේට් කියන්නේ මේ අප්ඩේට් කරනකොට අපිට පුළුවන් සංසන්දනය කරන ප්‍රකාශන භාවිතා කරන්න. උදාහරණයක් විදිහට වයස 18ට වැඩි ටීචර්ලා මකන්න. නැත්නම් වයස 18ට සිසුන් මකා දමන්න. කොළඹ සිට එන එතකොට සමාන. වැටුප 50,000 හෝ 50,000ට අඩු අයට දීමනාවක් ලබා දෙන්න. ඒ වගේ මොන හරි කිව්වොත් එහෙම ඒ කන්ඩිෂන් එකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ කියන සැසඳුම් ප්‍රකාශන. මේ සැසඳුම් ප්‍රකාශන වලින් අදහස් කරන්නේ අගේ සංසන්දනය. සමානද, අසමානද, අඩුද, වැඩිද, වැඩි හෝ සමාන, අඩු හා සමාන කියන සංසන්දනය කිරීම මේ කියන ඩිලීට් හෝ අප්ඩේට් එකත් එක්ක කරන්න පුළුවන්. එතකොට එතනදී අපි දන්නේ නැති එක තමයි අසමාන බව සඳහන් කරන්නේ ඇන්ගල් බ්‍රැකට්ස් දෙකක් භාවිතා කරලා. වැඩි ලකුණයි අඩු ලකුණයි එකට ලියලා තමයි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට අසමාන බව. එහෙමත් නැත්නම් එක්ස්ප්ලනේෂන් මාක් එකත් එක්ක හර්ෂාදි ලකුණත් එක්ක සමාන ලකුණු දාලත් not equal කියන එක භාවිතා කරනවා. අපි වැඩිපුර භාවිතා කරන්නේ නැහැ ඒ දෙක. ඒ නිසා ඒ දෙක විශේෂයෙන් මතක තියාගන්න පුළුවන්. ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ and o වලට අමතරව delete command එක update command එක භාවිතා කරනකොට and o සහ අර මම පෙන්නපු සසඳුම් ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන්. DML commands යටතේ එතකොට අපි කතා කරා මෙන්න මේ පළවෙනි commands තුන insert delete update select command එක මේ වීඩියෝ එකේ සඳහන් වෙන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එක බලන්න select command එක සඳහා ඒකට හේතුව ඒකට උදාහරණ විශාල සංඛ්‍යාවක් එක තමයි select එක කතා කරන්නේ. ඒ නිසා ඒ සඳහා ඊළඟ වීඩියෝ එක නරඹන්න.